ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා ත්‍රිවිධ හමුදාවේ අයගේ එක්තරා වැඩසටහනකට සම්බන්ධ වෙමින් මේ අපේ රටේ අල්ලස දූෂණය වංචාව පිළිබඳව තියෙන ආందోලනාත්මක සාකච්ඡාව තවදුරටත් ආందోලනාත්මකයක් බවට පත් කරන ආකාරයේ ප්‍රකාශයක් කරලා තියෙනවා. 2015 ජනවාරි 8 වෙනිදා ජනාධිපති වෙනකොට එතුමා අපේ රටේ ජනතාව හිටපු රාජපක්ෂ පවුල් පාලනයේ ගෙදර යවුවේ අධිකරණයට අත තියලා නීතිය අතට අරගෙන මේ රටේ රාජ්‍ය දේපල පෞද්ගලික පරිභෝජනය කරමින් මහජන දේපල කොල්ල කමින් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන දෙන්නේ නැති වටපිටාවක් ඇතුලේ එල්ලවෙච්ච බරපතල චෝදනා ගණනාවකට වග උත්තර කරුවන් කරමින් තමයි රාජපක්ෂ පවුල් කාලනේ ගෙදර යවුවේ. ජනතාවට තිබිච්ච විවේචනය හොරකම වංචාව දූෂණයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මිනිමරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, රාජ්‍ය දේපල අවභාවිතාවය යොදවනවා, මහජන දේපල කොල්ල කනවා, මේ කියන චෝදනා සියල්ල ඒ පවුල් පාලනයේ තිබිච්ච චෝදනා. ඒතර ඒ චෝදනාවලට ජනතාව දක්වපු ප්‍රතිචාරය තමයි රාජපක්ෂ පවුල් පාලනයේ ගෙදර යවනවා, මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපතියට මේ රටේ පත් වෙනවා. ඒතර ජනවරමේ අභිලාෂය තමයි මහජන දේපල කොල්ල කන මිනිස්සුන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන කියන කාරණය. ඒතර මේ සඳහා අපේ රටේ බරපතලම කාරණයක් තිබුණා. මොකද්ද? ජනාධිපතිවරයා මුක්තියක් තියන් ඉන්නවා අධිකරණ ඉස්සරහට ඔහු කැඳවන්න බෑ කියලා. ජනාධිපති අධිකරණ ඉස්සරහට කැඳවන්න බෑ කියන කාරණේ පවා වෙනස් කරන්න ඕන කියන තැනට ආව ජනතාවගේ ආපු මතය, ජනතාවගේ ආපු සංවාදයේ ප්‍රතිඵලයක් හැටියට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත වුණා. ජනාධිපතිවරයාත් උසාවිය ඉස්සරහට කැඳවන්න පුළුවන් කියන කාරණා එකතු කරමින්. එතකොට මේ රටේ ජනාධිපතිටවත් විධායක ජනාධිපතිවරයාටවත් අධිකරණ ඉස්සරහට නොයා ඉන්න බෑ. ඒ නිසා මේ රටේ නීතිය හැමෝටම සාධාරණයි, සමානයි, හැමදෙනාම නීතිය ඉස්සරහා සමානයි කියන කොන්දේසි යටතේ තමයි මේ කරුණු කාරණා පෙළ ගැහෙන්නේ ගොනුවෙන්. ඒ ඊයේ දවසේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ කරන ලද ප්‍රකාශය පිළිබඳව මේට කලිනුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක වෙලාවක මෙවැනි ප්‍රකාශයක් කළා. ඒ මොකද්ද? වැරදි කරුවන්ට දඬුවම් දෙන්න යනකොට සාක්ෂි 100ට 200ක් නැත්නම් ඒවා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන්න යන්න එපා කියලා ප්‍රකාශයක් කළා. ඒ මොකද්ද? නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට පොඩි ටොක්ක්ක් අයිනවා. දැනුම් දෙනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේට කලින් කියලා තිබුණා මේ ආරක්ෂක අංශල එහෙම නැත්නම් රජයේ නිලධාරීන් ගන්නවා නම් රජයේ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් ගේනවා නම් යම් ආයතනයක් ඉස්සරහට එතුමාට කියන්න ඕනේ කියලා තිබුණා. ඒතර එතුමා මේ කාරණේ පිළිබඳ කියන් යනකොට ඊයේ දවසේ එතුමා කරලා දෙන ප්‍රකාශය තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයාත් නාවික හමුදාවේ තිදෙනෙකුත් අධිකරණ ඉස්සරහට ගෙන යාම පිළිබඳව එතුමා දන්නේ නැහැ. ඒ ආයතන හරිනම් මේ කටයුත්ත කරද්දී අගමැතිවරයාවත් තමාවත් දැනුවත් කරලා තමයි මේ කටයුත්ත කරන්න ඕනේ කියන ස්ථාවරින් දැන් තමයි ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කරලා තියෙන්නේ. ඒ කියන ගමන් ඔහු කියනවා අද දවසේ පුවත්පත්වල ඊයේ දවසේ විද්‍යුත් නාලිකාවලත් මේ පිළිබඳ ප්‍රකාශයන් පළ වුණා. මේ CID එක අලුතෙන් හදපු FCID එක අල්ලසා දූෂණ විමර්ශන කොමිසම දේශපාලන න්‍යාය පත්‍රවලට වැඩ කරනවා. එහෙම වුණොත් තීරණයක් ගන්න වෙනවා. ඒ ආයතන ස්වාධීනව වැඩ කරන්නේ කියන කාරණේ පිළිබඳ තමයි එතුමා මේ කියලා තිබුණේ. ඒත් අපිට බරපතල ප්‍රශ්න දෙකක් මතුවලා තියෙනවා. ඒ මොකද්ද? දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට අපි මෙතෙක් කල අපි 2011 වසරේ සිට පැමිණිලි බාර දීලා තියෙනවා මේ ආයතන දෙකකට. එකක් අල්ලසා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, ඒ වගේම CID එකට. අපි 2015 ජනවාරි 8 වෙනිදාන් පස්සේ එහෙම නැත්නම් 2015 දූෂණ විමර්ශන කමිටු ලේකම් කාර්යාලය ආරම්භ කරාට පස්සේ FCID එකට පැමිණිලි බාර දීලා නැත්නම් 100කට වැඩිය. ඒ අතර වර්තමාන ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට අදාළව පැමිණිලි අපි බාර දීලා තියෙනවා. ඒත් මේ පැමිණිලි එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවා ක්‍රියාත්මක වෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඒවා විමර්ශනය වෙනවා කියලා දැනෙන්නේ නැහැ. එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ ඒවා කුමන හෝ දේශපාලන හස්තයකින් මේවා පාලනය කරගෙන එහෙම නැත්නම් යටපත් කරගෙන ඉන්නව නැත්නම් නවත්තන් ඉන්නවා කියන කාරණේ. ඒතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ ඒකම නම් අද ආණ්ඩුව වග කියව යුතුයි මේ තත්වයට.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ මතු කරන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරනවා. දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ කරන්න එපා ඔයගොල්ලෝ ඒ නිසා කියලා නම් මේ කියන්න යන්නේ. අපිට කියන්න ඕනේ ඒ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ජනවරමට අනුව රටට එතුමා කියන්න ඕනේ මේ අහවල්ලුන්ට තියෙන නඩු වලට අදාළව පරීක්ෂණ පවත්වන්නේ ඒවා දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව එහෙම නැත්නම් දේශපාලන උමනාවට නවත්තන් ඉන්නවා කියලා. ඔබට මතකයි සිරන්ති රාජපක්ෂ නෝනට කට උත්තරයක් දෙන්න එන්න කිව්වම කතානායක නිලදිසර එක්කන්ගේ ආගමැතිතුමා මැදිහත් රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතකොට මේක දන්නවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. මොකොත් ඒ වෙලාවේ කිව්වේ නේ. මේ ආණ්ඩුවේ ඇමතිවරු ගණනාවකට රවි කරුණානායක ඇමතිවරයාට, රාජසේන රත්න ඇමතිවරයාට, ලක්ෂ්මණ යාපා ඇමතිවරයාට, දුමින්ද දිසානායක ඇමතිවරයාට පැමිණිලි ගණනාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. අගමැතිතුමාගේ අධිජාත මිත්‍රා වෙච්ච මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍ර මහත්මයා ඇතුළු මේ පිරිස මහ බැංකු බැඳුම් කර වංචාවට අදාළව පැමිණිලි ගණනාවක් බාර දීලා තියෙනවා. ගල්ලංගරු සිද්ධියට අදාළව පැමිණිලි බාර දීලා තියෙනවා. වාහන ඕවරේජ් වෙහිකල් පර්මිට් වලට වාහන කල්ලිගොත්තු වාහන බලපත්‍ර වලට වාහන ගෙන්නපුවට ගුදම් ලබා දීපුවට මේ අල්ලස් ගත්ත ඒවාට අදාළව පැමිණිලි ගණනාවක් බාර දෙනවා. මේකක්වත් විභාග වෙන්නේ නැහැ. මේකටවත් පරීක්ෂණ පවත්වන්නේ නැහැ. මේවා යනවා කියලා දැනෙන්නේ නැහැ. නිසා එහෙම නොදැනෙනකොට දැන් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන කාරණේ රටට එතුමා කිවිය යුතුයි. එහෙනම් මේ ආණ්ඩුව ඇමතිවරුන්ට අදාළ චෝදනා වලටත් පරීක්ෂණ පවත්වන්න නැති දේශපාලන කාරණයක් නිසාද? එහෙම නැත්නම් මේ දේශපාලන කාරණයක් ඇයි උපුටා දක්වමින් එතුමා මෙම ආයතන වලට කරන ලද තරවටුවක්ද? මොකද ඔබ අපේ රටේ හැමෝම දන්නවා මේ ආයතන වලට ස්වාධීනව Tamanට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්න බෑ. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තියෙනවා අදාළ පනතක්. ඒ සභාපතිවරු ඇතුළු කොමසාරිස්වරු 3 දෙනෙක් එක්ක අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙක් යටතේ මේ ආයතන ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා තිබෙච්ච චෝදනාව තමයි මේ ස්වාධීන ආයතන ලෙස ක්‍රියාත්මක වෙන්න නොදී ඒ වාගේ පැවැත්මට බලපෑම් කරා. ස්වාධීන ආයතන නම් මේවා ඒවට බලපෑම් නොවිය යුතුයි. දැන් මෙතුමා මේ මතු කරන කාරණේදී අපේ රටේ ආරක්ෂක අංශවල අපේ රටේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුත් ඒ වගේම නාවික හමුදාවේ තුදෙනෙකුත් හමුදාපතිවරු තුදෙනෙකුත් අධිකරණයකට අරන් ගියා යම් කාරණයකට කියලා තමයි මෙතුමා මේ කනගාටුවටපත් වෙනවා කියලා තියෙන්නේ. රටේ ජනාධිපතිටත් අධිකරණයට ගෙනියන්න පුළුවන් කියලා තියෙනවා නම් නීතියක් යටතේ අපි කවුරුත් කලබල විය යුතුත් නැහැ. අපි ඒ ගැන කම්පා විය යුතුත් නැහැ. යම් පරීක්ෂණයකට කෙනෙකුගෙන් සාක්ෂියක් ගන්න අධිකරණයට යන එක කියලා කියන්නේ ඔහුව නිවැරදි වීම සඳහා තියෙන හොඳම උදාහරණය. ඒ මොකද මේ ඔබ දන්නවා මේ ආණ්ඩුව පෙරළුණාට පස්සේ පාවෙන අවි ගබඩා පිළිබඳ වෙච්ච ආందోලනාත්මක සිදුවීම්. ඇවන්ගාඩ් ගනුදෙනුව. ඒකට අදාළ පරීක්ෂණයක් යනකොට ඒ පරීක්ෂණයට අදාළව ත්‍රිවිධ ආරක්ෂක අංශවල හිටපු සමාජිකයන් විවිධ තැන්වල රස්සා කරනවා. එතකොට ඒ ඇයි මේ රැකියාව කරන්න තියෙන අයිතිය අපි කවුරුත් පිළිගන්න. උපදේශකයන් ලෙස වැඩ කරනවා. ඒ ප්‍රශ්නේ තිබුණේ ඇවන්ගාඩ් සමාගමේ උපදේශකයන් ලෙස නාවික හමුදාපතිවරු තිදෙනෙක් උපදේශකයන් ලෙස කටයුතු කරලා තියෙනවා. ඇවන්ගාඩ් සමාගම රාජ්‍ය බලය අවතාරයට භාවිතා කරලා තියෙනවා අමාත්‍යාංශ ලේකම්වරු හරහා. එතකොට මෙතන මේ නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරු තිදෙනෙක් උපදේශකයන් ලෙස කටයුතු කරනවා. නඩුවක් යනවා. පාවෙන අවි ගබඩ අහු වුණා. අපේ රටේ ගොවියෙකුට පතුරමක් තියාගන්න බෑ නීතිය ඇස්සරහා. දහස් ගණන් ලක්ෂ ගණන් පතුරන් වලින් තුවක්කු තියන් හිටපු නැව් අහු වුණේ. ඒතර මෙහෙම පරීක්ෂණයක් යනකොට ඒ පරීක්ෂණය සාධාරණීෂ්ඨ කර ගැනීම සඳහා මේ ආයතන කටයුතු කිරීම එයාගේ වගකීම. CID එක හරි අල්ලස්සා දූෂණ විමර්ශන කොමිසම හරි FCID එක හරි කරන ලද පරීක්ෂණ සාධාරණ පරීක්ෂණ බවට පත් කිරීම සඳහා අවශ්‍ය පුද්ගලයන්ගේ සාක්ෂි ගොනු කරලා එම සාක්ෂි මත ඒවට අදාළ සාධාරණීෂ්ඨ කරන එක මේ ආයතන වගකීම. නිසා ත්‍රිවිධ හමුදාව එහෙම නැත්නම් ආරක්ෂක අංශවල කවුරු හරි අසාධාරණ විදිහට තමන්ගේ රාජකාරිය කිරීම විසින් පීඩාවට පත් කරනවා නම් ඒක වැරදි. මොකද ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දෙන්නේ ත්‍රිවිධ හමුදාව එහෙම නැත්නම් පොලිසිය, සිවිල් ආරක්ෂක සේවාවට ඒවට උපදෙස් ලබා දෙන්නේ අදාළ දේශපාලන අධිකාරිය. නිසා අදාළ ආරක්ෂක ඇමතිවරයා ආණ්ඩුව හමුදාවට, නාවික හමුදාවට, ගුවන් හමුදාවට, පොලිසියට අදාළ කාර්යභාරය Tamanට පැවරිච්ච ඩියුටිය මොකක්ද? එහෙම නැත්නම් ඒ අදාළ පැවරිච්ච කාර්යභාරය පිළිබඳව පනත් වලින් වෙන් කරලා දීපු දේවල් වගේම අදාළ ඇමතිවරයාගේ නියෝග අනුව වැඩ කරනවා.
නිසා එහෙම රාජකාරී කරලා මොනවා හරි ප්‍රශ්නයකට නම් මේ ගෙන්නන්නේ. ඒක වැරදි. ඒ නිසා ආරක්ෂක අංශල සමාජිකයන් තමන්ගේ රාජකාරිය කිරීම නිසා යම් කෙනෙකුට අකටයුත්තක් සිද්ධ වෙනවා ඒක සම්පූර්ණ වැරදි. ਉਹ රාජකාරිය කරන්නේ දේශපාලන අධිකාරිය එහෙම නැත්නම් ආණ්ඩුවේ මඟ පෙන්වීම ආණ්ඩුවේ උපදෙස් මත. ඒකක් කියන්නේ ආණ්ඩුව. නිසා ඒ ක්‍රියාත්මක කරපු කෙනා නෙමෙයි. නිසා මේ ගෙන්නලා තියෙන්නේ මේ අය සේවයෙන් විශ්‍රාම ගියාට පස්සේ ඔවුන් උපදේශකයන් ලෙස කටයුතු කරලා තියෙන ඇවන්ගාඩ් සමාගමේ ඒ ඇවන්ගාඩ් සමාගමේ උපදේශකයන් ලෙස කටයුතු කිරීම නිසා දැන් ඇවන්ගාඩ් සමාගම විරුද්ධ ලොකු නඩුවක් යනවා. නඩුවට අදාළව යම් සාක්ෂියක් ගන්න නම් යම් තොරතුරක් ගන්න නම් ඒට අදාළව නීත්‍යානුකූලව තමයි මේ අය උසාවියට ගෙනලා මේ කටයුත්ත කරන්නේ. එතකොට මොකද එහෙම නීත්‍යානුකූලව නීතිය ඉදිරියේ අපි හැමෝම සමානයි කියලා පිළිගන්නවන රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික නීතිය අනුව පිළිගන්නව නම් ඒ අපි කාටත් පොදුයි. ඒ නිසා ඒක ජනාධිපතිතුමාට කිව්වහම මේක නොයා ඉන්නවනම් අගමැතිතුමාට කිව්වහම මේක නොයා ඉන්නව එක වැරදි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ ජනාධිපතිතුමා දැන් කියන්න ඕනේ රටට මෙම ආයතන දේශපාලනීකරණය කරලා නම් තියෙන්නේ. මෙම ආයතන දේශපාලන න්‍යාය පත්‍ර වලට නම් වැඩ කරන්නේ. මේ ආයතන දේශපාලන න්‍යාය පත්‍ර අනුව නම් හැසිරෙන්නේ. මේ ආයතන දේශපාලන උවමනාව අනුව නම් හැසිරෙන්නේ. ඔබතුමාගේ ආණ්ඩුව මේක. ඔබතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඔබතුමා තමයි රටේ නායකයා. ඒ නිසා ඔබතුමා අගමැතිතුමාගේ නායකයා ඔබතුමා. ඒ නිසා මේ අගමැතිතුමා ඔබතුමා එකතු වෙලා මේ පක්ෂ දෙකේ කට්ටිය රටට වග කියන්න ඕනේ දැන්. මේ ආයතන වලට දොස් නගලා හරියන්නේ නැහැ. මේ ආයතන තමන්ගේ රාජකාරිය කරමින් තියෙන්නේ. එනිසා දැන් මේ කරන වැඩේ මේ මොකද්ද කරන්නේ? මෙම ආයතනවල වැඩ කරන නිලධාරීන්ට මෙම ආයතනවල ස්වාධීනත්වයට බලපෑම් කිරීම නම් මේකෙන් සිද්ධ වෙන්නේ. ඒක වහාම නැවැත්විය යුතුයි. ඒකට ජනාධිපතිතුමා මැදිහත් වෙන්න ඕනේ. එතුමා දැන් දකින්නවනේ මේක යම් දේශපාලන න්‍යාය පත්‍රයකට දේශපාලන ඌමනාවකට දේශපාලන හැසිරවීමකට මේ මැදිහත් වෙමින් තියෙන්නේ කියලා. එහෙමනම් එතුමා වහාම මැදිහත් වෙනවා. ආරක්ෂක ඇමතුමා එතුමා. ආරක්ෂක ඇමතුමා එතුමා. ඒතකොට මේ ස්වාධීන ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ආණ්ඩුවක් තීරණයක් කරගෙන ඒවට අදාළ කරන සහයෝගය දෙන්න ඕනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දෙන්න ඕනේ. අවශ්‍ය නීතිය දුර්වලතන් තියෙනවා නම් ශක්තිමත් කරලා දෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැතුව රටේ ජනතාවට තියෙන අවිශ්වාසය තවදුරටත් තහවුරු කිරීම ජනාධිපතිතුමන් විසින් මේ සිදු කරලා තියෙනවා. ඒ මොකද්ද? පහුගිය කාලේ පුරාවට අපිට තිබුණ ප්‍රශ්නයක්. දූෂණ විරෝධී හන සංවිධානය හැටියට අපිට තිබුණ ප්‍රශ්නයක්. අපි දාපු පැමිණිලි සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. සමහර පැමිණිලි ක්‍රියාත්මක වෙන්නෙම නැහැ. ඒවට අදාළව කට උත්තරයක් ගන්නෙත් නැහැ. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට දැන් මොකද ඔබ අපි හැමෝම දන්නවා. අපේ රටේ මෑත කාලේ සිද්ධ වෙච්ච දැවැන්තම වංචාවක් තමයි බැඳුම් කර වංචාව. දැන් අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් අහනවා දැන් මේකට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර සිටීම පිළිබඳව ඇයි ඔබතුමා කතා නොකරන්නේ? ඔබතුමා කතා කරන්න ඕන ජනතාව ඡන්දය දීලා ජනාධිපති රාජපක්ෂව ගෙදර යවලා ජනාධිපතිගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. එනිසා දැන් එතුමාගේ වගකීම තමයි ජනවරමට අනුව මේ පිළිබඳව සොයා බලන්න ඕන. අපි මේ පිළිබඳව පැමිණිලි කරලා දෙනවා. අහන්නේ නැහැ, බලලා නැහැ. අපි ඇමතිරු ගණනාවක් පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා. දැන් සමහර අය FCID එකට කට උත්තර දෙන්න යන්නෙත් නැහැ, උසාවිය යන්නෙත් නැතුව මග හරිනවා. සමහර අය FCID එකට එන්නේ නැහැ. දැන් අවස්ථා 3-4 මග හරිනවා. දේශපාලන බලය පාවිච්චි කරනවා. ඒ සමහර ඒවා පිළිබඳව අපිටත් තියෙනවා යම් කිසි බරපතල සැකයන්. ඒතර ඒ සැකයන් ජනාධිපතිතුමන් තහවුරු කරන නිසා ආණ්ඩුව කියලා කියන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන ආණ්ඩුව. එතුමා ජනාධිපතිතුමා හැටියට කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී හැටියට එතුමා වාඩි වෙනවා. එතුමාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස් වෙනවා. ඒ නිසා මේ එහෙනම් දේශපාලන හැසිරීම කියලා කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ ගිලටීනේට මේ ආයතන හසු වෙලා කියන එකද? එහෙමනම් ඒවා එතනින් මුදවාගෙන මේ ආයතන වලට ස්වාධීනව ක්‍රියාත්මක වෙන්න දෙන්න. මේ ආයතන වල නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන්න දෙන්න අවශ්‍ය කරන ඉඩ ප්‍රස්තාව හදන එකයි ආණ්ඩුවක් හැටියට කළ යුත්තේ. දැන් පහුගිය කාලේ පුරාවට චෝදනාවක් තිබුණා ඔබ දැක්කා. FCID එක නීත්‍යානුකූල නැහැ කියලා එක පැත්තකින් ඔන්න නඩු දානවා කට්ටිය. තව කට්ටිය මේක නීත්‍යානුකූල නැහැ මේක දේශපාලනකයන් දඩයම් කරන ආයතනයක් කියලා අර අටවාගත්ත ආණ්ඩුවේ විපක්ෂය මේකට චෝදනා කරමින් හිටියා. හිටපු ජනාධිපති රාජපක්ෂ මහත්තයාගේ නෝනාගෙන් කට උත්තරයක් ගන්න ඕන වෙනකොට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා දෙන්න එකතු වෙලා යාළුකමට FCID යන්න ඕනේ නැහැ එන්න කියලා කතානායක නිවසේ කට උත්තර ගන්න හැදුවා. දැන් මේවා ගත්තාම පෙළ ගැස්මක් අහිතව මේවා සිද්ධ වෙන්නේ. මේවා එකිනෙකා එක්ක සම්බන්ධතා සහිතව මේවා සිද්ධ වෙන්නේ. ඒවා ඇතුළේ තියෙන බරපතලම කාරණේ තමයි නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව
මෙම ආයතන වලට බලපෑම් කරනවා කියන තහවුරු. ඒක තමයි අරගොල්ලෝ දිගටම මේ චෝදනාවක් හැටියට දූෂිතයන්. හෙට හිරේ යන්න ඉන්නේ නඩුවට. අද කියනවා හෙට අපිව දේශපාලනිකව අඩපණ කරන්න, අපිව දේශපාලනිකව මර්ධනය කරන්න මේ ආයතන පාවිච්චි කරනවා කියලා. ඒතකොට දැන් ඒ දූෂිතයන්ට මහජන දේපල අවභාවිතා යොදපු පුද්ගලයන්ට මහජන දේපල කොල්ල කාපු මිනිස්සුන්ටත් මේකෙන් පණක් එන මොකක් නිසාද? ජනාධිපතිත් කියනවා නම් මේවා දේශපාලන න්‍යාය පත්‍රන් වල හැසිරෙනවා කියලා. ඒක තමයි අපිත් කිව්වේ කියලා කියනවා. නිසා මෙතන මේ ආයතන වලට කරන දසාධාරණයක් තියෙනවා. නිසා එදා අග්‍රවේශකාරවරිය එළවා දැමීම දක්වාම අපේ රටේ අධිකරණයට අත ගහපු රාජපක්ෂ පෞල් පාලනය ගෙදර යපු මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙම ආයතන වලට ස්වාධීනව ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න කියන එක. නිසා ස්වාධීනව මේ ආයතන පවත්වාගෙන ඉඩ දෙන්න කියන එක. මේ ආයතන වල යම් දුර්වලතාවයක් තියෙනවා නම්, මේ ආයතන වල යම් අකර්මණ්‍යතාවයක් තියෙනවා නම්, ඒවා ශක්තිමත් කරන්න ඕන නම් ඒවට අවශ්‍ය කරන ශක්තිය දෙන එක. මේ ප්‍රකාශ හරහා සිද්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ එක පැත්තකින් දේශපාලන අතපෙවීම් හරහා අර ජනතාව තියන් ඉන්න විශ්වාසය, එහෙම නැත්නම් ජනතාව හිතන් ඉන්නවා මේ ආණ්ඩුවයට පැමිණිලි විභාග වෙන්නේ නැහැ කියලා. ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කිරීමක් නම් මේ කරන්නේ. අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කියන්නේ ජනවරමට අනුව ඔබතුමා කටයුතු කරන්න. ඒක තමයි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව දීපු ජනවරම. දූෂිතයන්ට නීතිය සමාන ලෙස, මේ රටේ පුරවැසියන්ට නීතිය සමාන ලෙස සලකන. ජනාධිපතිත් අධිකරණයට යන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරලා තියෙද්දි මේ රටේ අධිකරණයට යන්නේ කවුද කියන එක නෙමෙයි. ඒ අය නීත්‍යානුකූලව නීතියට යටත්ව නම් මේක සිද්ධ වෙන්නේ. එතෙන්ට කටයුතු කරවන්න. නීතිය ක්‍රියාත්මක නොවන පැමිණිලි මොනවාද? නඩු මොනවාද? විභාග නොවී තියෙන දේශපාලන න්‍යාය පත්‍රයන් මත ඇනහිටලා තියෙන නඩු මොනවාද? අන්න ඒවට අදාළව නීතිය ක්‍රියාත්මක කරවන්න වහාම ඔබතුමා මැදිහත් වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, මේ දේශපාලන න්‍යාය පත්‍ර මත මෙම ආයතන එකට එකතු කරලා මේ විදිහේ විවේචනය කිරීම හරහා එම ආයතන වලත් එම ආයතන වල වැඩ කරන අවංක දක්ෂ නිලධාරීන්ගේ ධෛර්යයන් බිඳවට්ටන එක වහාම නවත්තන්න ඕනේ රටක් හැටියට. එහෙම එතුමා දන්නවනම් මේවා දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රමයේ හැසිරෙන්නේ කියලා වහාම ඒක නවත්තන්න. මොකද එතුමා මේ රටේ විධායක ජනාධිපති. වහාම ඒක නවත්තන්න ඕනේ. වහාම ඒක නවත්තලා එම ආයතන ස්වාධීන කරලා එම ආයතන වලට වැඩ කරන්න කටයුතු කරන්න ඉඩ දෙන්න කියන කාරණේ තමයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. ඒ නිසා කවුරු හරි, මොකද වෙන කවුරුත් නැහැ මෙතන. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. මොකද පොලිසිය භාර ඇමතුමා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ. අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානියා හැටියට ඉන්න එතුමා ඉන්නේ. ඉතින් ඒ අය මේ එකතු වෙලා මේ ආයතන පද්ධතිය දේශපාලන න්‍යාය පත්‍රයකට හසුරුවනවා කියලා නම් කියන්නේ ජනතාව අතර තිබිච්ච සැකය, දූෂණ විරෝධී හඬ හැටියට අපිට තිබිච්ච සැකය තහවුරු කිරීමක් මේ ජනාධිපතිතුමා කරනවා නම් අපි එතුමාගෙන් ඉල්ලන්නේ වහාම ඒ අය නම්ගම් සහිතව හෙළි කරන්න. නම්ගම් සහිතව හෙළි කරන්න. මෙන්න මේ පැමිණිලි වලට අදාළ තියෙන පරීක්ෂණ කල් දාලා තියෙන මේ දේශපාලන න්‍යාය පත්‍ර සහිතව. නිසා වහාම මේ පරීක්ෂණත් ඒ ආකාරයට නීත්‍යානුකූලව ඉස්සරහට ගෙන යන කටයුතු කරන්න කියලා. මොකද එතුමත් එක්ක හිටපු ඇමතිවරු ගණනාවක්, එහෙම නැත්නම් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ගණනාවකට අදාළව චෝදනා තියෙනවා. අල්ලස්ව දූෂණ විමර්ශන කොමිසමේ පැමිණිලි තියෙනවා. FCID එකේ පැමිණිලි තියෙනවා. CID එකේ පැමිණිලි තියෙනවා. මේවට අදාළව කට උත්තරයක්වත් දෙන්න යන්නේ නැතුව මගහරිනවා සමහරව. ඒකත් ජනාධිපතිතුමා දන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒතර අගමැතිතුමා මේ සමහර ඒවාට උදව් කරනවා කියලා රටේ ජනතාවට තිබිච්ච සැකයක්. එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ දේශපාලන බිල් බෙදීමකට අවශ්‍ය කරන ඉඩ හැදීම සඳහා මේ කටයුත්ත මේ දේශපාලන මැදිහත් වීම කරනවා කියන සැකය අපිට තිබුණා. ඒක තහවුරු කරලා තියෙද්දි මේක මගහැරලා යනවා නම් සමාජයක් ලෙස අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා දීපු ජනවරමට පිටුපාල යන්නේක. නිසා ජනාධිපතිතුමා අපි ඉල්ලන්නේ ජනවරමට පිටුපාල වැඩ කරන්න ඉඩ දෙන්න එපා කාටවත්. මේක දේශපාලනිකව මෙම ආයතන යම් මැදිහත් වීමක් කරන වහා මේක නවත්තන්න ඔබතුමා මැදිහත් විය යුතුයි කියන ඉල්ලීම අපි කරනවා දූෂණ විරෝධී හඬ හැටියට. ඒ විතරක් නෙමෙයි, දාපු පැමිණිලි විභාග නොකරපු පැමිණිලි වලට අදාළව විභාග වහාම සිදු කරන්න අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න එම ආයතන වලට අවශ්‍ය කරන ඒ ස්වාධීන ආයතන වලට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන ගමන් ඒ ආයතන ස්වාධීනව ක්‍රියාත්මක කරන අවශ්‍ය කරන ඉඩ හදන්න කියන ඉල්ලීමත් අපි කරනවා. ඒ නිසා මේක නිකන් එහෙම යarලා යන්න බෑ. මොකද අපි දැක්කා දැන් එක්සත් ජාතික පක්ෂය අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ පිරිසකට තමයි චෝදනා එල්ල වුණේ බැඳුම් කර වංචාව පිළිබඳව. අද පුවත්පත්වල වාර්තා කරලා තිබුණා CID එකට පැමිණිල්ලක් කරලා තියෙනවා මේ අභ්‍යන්තරිකව තිබිච්ච වාර්තාවක්
ඒ වාර්තාව මුදල් මණ්ඩලය හරහා එළියට යනවා. එහෙම නැත්නම් මුදල් මණ්ඩලයට ලැබෙන්න ඕනේ වාර්තාවක් එළියට ගිහිල්ලා කියලා. CID එකට මේ වාර්තාව එළියට ගියේ කොහොමද කියලා හොයන්න CID එකට පැමිණිල්ලක් දාලා මහ බැංකුවේ අධිපතිතුමා. අපි මේ අධිපතිතුමාගෙන්ම ඉල්ලුවා. මේ රටේ සිද්ධ වෙච්ච දැවැන්තම මූල්‍ය වංචාව, බැඳුම් කර වංචාව. අන්න අද ලාභ එළියට එනවා බෑනාගේ කම්පැනි ලාභ වලින්. මහ බැංකුව බැඳුම් කර වංචාවේ ලාභ සල්ලි අන්න ඒ ගහපු ගැහිල්ල කොහොමද කියලා තහවුරු වෙලා තියෙනවා. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රගේ බෑනාගේ කම්පැනි පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ලාභ වලින්. පළවෙනි අවුරුද්ද 2015 අප්‍රේල් 1 වෙනිදා 2016 මාර්තු 31 වෙනිදා අවුරුද්දට මිලියන 5124යි. මාස 12ට 2016 අප්‍රේල් මාසයේ සහ මැයි මාසයේ මාස දෙකට මිලියන 4652යි. මේ වාර්තාවල ඒවා එළියට දාලා තියෙන්නේ. අර මේ වාර්තා පෙන්වද්දී අපි රටට මේ වාර්තා වලින් තහවුරු කරපු කරුණු හරහා මේ හොරකම වංචාව දූෂණය තහවුරු වෙලා කියලා තියෙනවා කියද්දී මහ බැංකුවේ අධිපතිතුමා මේ වාර්තා දිහා බලන්නේ නැතුව අපේ ඇඟිල්ල දිහා බලනවා. අපි කියන්නේ මේ ඇඟිල්ල දිහා බලන එක නවත්තන්න. අර අපි කතාවක් අහලා තියෙනවා හඳ පෙන්නද්දී මෝඩයෝ ඇඟිල්ල දිහා බලනවා කියලා. අපි කියන්නේ හඳ දිහා බලන්න ඇඟිල්ල දිහා බලන්න එපා මෝඩයෝ වෙන්න එපා. මේ වාර්තාවේ කරුණු වලින් තහවුරු කරලා තියෙනවා මහ බැංකුව බැඳුම් කර වංචාව සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද? මහ බැංකුවේ සල්ලි වලින් සල්ලි හොයලා බෑනා. මහ බැංකුව අධිපතිත් එක්ක එකතු වෙලා. මහ බැංකුවේ සල්ලි වලින් සල්ලි හොයලා. මහ බැංකුව ලබා දෙන දවසීලතා පහසුකම පාවිච්චි කළ එක සතියට බිලියන 66ක් මිලියන 66000ක් දීලා දෙනවා බෑනට විතරක්. බිලියන 89ක් මිලියන 89000ක් ඔක්කොටම දෙනකොට ඒක 66000ක් දෙනවා තනියම බෑනට විතරක්. ඒ විතරක් නෙමෙයි මේ සමාගම් හොයපු ලාභය පිළිබඳව මාස 14 ලාභය පිළිබඳව තියෙනවා මිලියන 9857යි. මිලියන 9857යි. අපේ රටේ බිලියන ගණන් සේවකයෝ 34000 වැඩ කරන ආයතන නිෂ්පාදන කර්මාන්තශාලා තියෙන ආයතන අවුරුද්දට හොයලා තියෙන බිලියන 3යි මිලියන 3400යි උපරිම මේ පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනෙ මේ හොරකම මේ වංචාව මේ දූෂණය පිළිබඳව කටහරින්නේ නැහැ. අපිට තියෙන සැකය මේ පැමිණිලි ජනාධිපතිතුමා කියපු විදිහට දේශපාලන පැමිණිලි යට ගහලා දේශපාලන න්‍යායපත්‍යක් කරනු යට ගහලාද තියෙන්නේ. ඉතින් අපි ජනාධිපතිතුමා ඉල්ලන්නේ මේකත් හොයන්න කියන්නේ. මේක මේ රටට කරන ලද බරපතල අපරාධයක්. මූල්‍ය වෙළඳපොළ විශ්වාසය බිඳ වැටීම, මහ බැංකුවේ විශ්වාසය බිඳ වැටීම, ඒ වගේ රාජකාරී කරන නිලධාරීන්ගේ විශ්වාසය බිඳ වැටීම සියල්ල සිද්ධ වෙලා තියෙනවා. අදටත් මහ බැංකුවේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතින්නේ මේ වංචාවට සම්බන්ධ වෙච්ච කෙනෙක්. පී සමරසිරි මහත්තයා නියෝජ්‍ය මහ බැංකුව අධිපතිතුමා. ඉතින් අදටත් එතුමා මහ බැංකුවේ ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිකම ඉඳමින් මේ හොරකම් කරපු ඒ හොරකම් ක්‍රියාවලිය තවදුරටත් ඉදිරියට පවත්වා යනවා. මේ හොරකම යම් දවසක සාධාරණීකරණය කරන්න පුළුවන් ආකාරයට දැනටත් වැඩ සිද්ධ වෙනවා. ඉතින් අපි අහනවා මහ බැංකුවේ අධිපතිතුමාගෙන් මේ වාර්තා එළියට ගියා කියලා CID එකට පැමිණිලි දාද්දී මේ වාර්තාවල අභ්‍යන්තරය අන්තර්ගතය පිළිබඳව හොයන්න ඔබතුමා ගත්ත ක්‍රියාමාර්ගය රටට කියන්නේ. මාස 3මාරක් වෙනවා. මේ ආයතනයට අදාළ චෝදනා එල්ල වෙලා. එතුමා පත් කරලා ඇවිල්ලා මාස 3මාරක් ඇතුලේ අඩුම ගානේ විනය පරීක්ෂණයක් ඇඳවන්න එතුමා අසමත් වෙලා තියෙනවා. විනය පරීක්ෂණයක් ඇඳවන්න එතුමා අසමත් වෙලා තියෙනවා. මේවට දාපු පැමිණිල්ල තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේ. 2015 පෙබරවාරි මාසේ 28 වෙනිදා පටන් ගත්තේ. මහ බැංකුවේ අධිපතිවරණ ජනවාරි මාසේ 27 වෙනිදා 2015 අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා. පෙබරවාරි 27 වෙනිදා මෙයා ටෙන්ඩර් ක්‍රියාවලිය වෙනස් කර අනුමැතියකින් තොරව 2015 පෙබරවාරි 28 වෙනිදා තමයි බෑනත් එක්ක මේ ඩීල් එක පටන් ගත්තේ, ගනුදෙනුව පටන් ගත්තේ, වංචාව පටන් ගත්තේ. ඒවට අදාළ තොරතුරු ඉතාම පැහැදිලිව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා මේ හොරකම්, වංචා, දෝෂණ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ධෛර්ය බිඳින්න එපා. ඒ ආයතන ශක්තිමත් කරන්න. දූෂිතයන් එයාට චෝදනා එල්ල කරනවා. දූෂිතයන් එයාට නඩු දාන්න කටයුතු කරනවා. දූෂිතයන් එයාට පැමිණිලි දාන්න කටයුතු කරනවා. එතකොට ඒවා කරන ගමන් අනිත් පැත්තෙන් ආණ්ඩුවම දේශපාලනිකව මේ ආයතන පාවිච්චි කරලා මේ දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක කරනක වළක්වනවා නම් අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ දැන් මේවා ප්‍රකාශ වලට සීමා කරලා හරියන්නේ නැහැ. මෙම ආයතන ස්වාධීන ආයතන බවට පත් කරන් මේ නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩ ඒ පහසුකම් සලසලා දෙන්න. සියලු දෙනාට නීතිය සාධාරණව ඉටු කරන්න කියලා කාරණේ ඔයාලට දැනුම් දෙන්න. ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ ඉන්න මැති ඇමතිවරුන්ටත් අදාළව තියෙන පරීක්ෂණ වහාම කඩිනම් කරලා මේවා දේශපාලනිකව හසුරුවන එක නවත්තන්න. ඒ සඳහා
ඔබතුමාගේ ආණ්ඩුවේ අගමැතිතුමා ඇතුළු ඒ කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්න. කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්න. උපදෙස් දීලා රටේ ජනතාව දීපු ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කරන්න, ජනවරමේ අභිලාෂයන් ආරක්ෂා කරමින් කටයුතු කරන්න කියන ඉල්ලීම දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට අපි කරනවා. නිසා ජනතාව ඉස්සරහා ජනතාව බලන් ඉන්නවා. ජනතාව මේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයත් එක්ක දූෂිතයන් අද වංචාකරුවන් අද මේ ප්‍රකාශය පදනම් කරගෙන ආපහු මෙහිම ආයතන වලට චෝදනා එල්ල කරන්න කටයුතු කරනවා නම් ඒකටත් මේ ආණ්ඩුව වගකිය යුතුයි. නිසා ආණ්ඩුව ඇතුලේ තියෙන ප්‍රශ්න ආණ්ඩුවෙන් බේරගෙන ජනතාව දීපු ජනවරමම කටයුතු කරලා මේ ආයතන වලටත් ඒ ආයතන වල වැඩ කරන නිලධාරීන්ටත් ස්වාධීනව රාජකාරී කරගෙන තියෙන අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිවරයන් කරනවා. නිසා මෙම අපි දාපු පැමිණිලි සියල්ල නිසා මේ දේශපාලන හස්තයන්ගෙන් මුදවලා නීතිය ඉස්සරහා සාධාරණව ඒවා විභාග කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා. නිසා නීත්‍යානුකූල නොවන ලෙස යම් කෙනෙකුට අඩන්තේට්ටම් කරන්න හදනවා නම් ඒවා වහාම නවත්තන්නත් මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරමින් දූෂණ විරෝධී හඬට ජනාධිපතිතුමාට අපි මේ කාරණේ පිළිබඳව අවධාරණය කරනවා. නිසා මෙන්න මේ ජනාධිපතිවරයා ඊයේ කරන ලද මේ ප්‍රකාශය පදනම් කරගෙන අපිට මේ කාරණේ කියන්න උවමනා වුණේ දූෂණ විරෝධී හඬ ලෙස පහුගිය කාලේ පුරාට අපි ඔබට කිව්වා අපි දාපු පැමිණිලි පිළිබඳව අපිට තියෙන බරපතල සැකයක්. සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සමහර ඒවාට කට උත්තර ගන්නෙ නැහැ. සමහර ඒවා ඇදෙනවා කියලා පේන්නේ නැහැ. නිසා කීපයක් විතරක් යනවා කියලා අපිට පේනවා. නිසා මේ මතු කරපු කාරණා එක්ක ජනාධිපතිවරයාටත් ඒක දැනලා තියෙනවා ඒක හොඳයි. හැබැයි ආයතන බිඳ වට්ටන්න එක නෙමෙයි මේකෙන් කළ යුත්තේ. නිසා ඒ දේශපාලන අතපොන අය මේකෙන් නවත්තන්න ඕනේ. දේශපාලන අතපොන වෙන පිරිස් නැහැ. ජනාධිපතිතුමා එක්ක ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය. අනිත් පැත්තේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. නිසා මේ අතපෙවීමට වගකිය යුත්තේ එක්සත් ජාතික පක්ෂේ නම් වහාම මේ අයට කියලා මේ අතපෙවීම නවත්තන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කියලා මේ අතපෙවීම නවත්තලා මෙම ආයතන වලටත් ඒ පැමිණිලි සාධාරණවත් විභාග කරන්න අවශ්‍ය කරන කටයුතු කරන්න කියන ඉල්ලීම අපි දූෂණ විරෝධී හඬ හැටියට කරනවා. ඒ සඳහා අපේ අදහස ජනතාවට මෙම ආයතන පිළිබඳ වැරදි අදහසක් කරනවා. ඒක නිවැරදි කිරීමත් ඒ වගේම මේ දේශපාලන අතපෙවීම පිළිබඳව හුදු ප්‍රකාශ නොකර මෙන්න මේ පැමිණිලි රාජ්‍ය ඇමතිවරයා පැමිණිලට මොනවද උනේ? රවි කරුණානායක ඇමතිවරයා පැමිණිලට මොනවද උනේ? ලක්ෂ්මණ ඇමතිවරයා පැමිණිලට මොනවද උනේ? දුමින්ද ඇමතිවරයා පැමිණිලට මොනවද කියලා ඒවත් කරුණු සහිතව රටට කියලා නීතිය හැමෝටම සාධාරණව ක්‍රියාත්මක වෙනවා කියන කාරණේ ඔප්පු කරන්න කටයුතු කරන්න කියන ඉල්ලීම ජනාධිපතිවරයන් කරන්න තමයි අපි කටයුතු කරේ. ඒ නිසා මෙන්න මේ පිළිබඳව අපේ ස්ථාවරය අපේ අදහස ඉදිරිපත් කරන්න තමයි මේ පොත්පත් සාකච්ඡාව කැඳෙව්වේ. දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස විශේෂයෙන් අපි මේ පොත්පත් සාකච්ඡාව හදිසියේ කැඳෙව්වෙම මොකද අපිට පහුගිය කාලේ දිගට ආව චෝදනාවක් මේ පැමිණිලි අරන් යනවා ෆයිල් අරන් යනවා අපි මේවා විභාග වෙනවා ඒක පිළිබඳව විභාග වීමක් නැහැ කියලා. ඉතින් අපිටත් තිබුණා ඒ චෝදනාව. අපිටත් තිබුණා විවේචනය. ඉතින් ආණ්ඩුව පැත්තෙන් මේවට කරුණු කියන්න ගත්ත කාලයක් යනවා පරීක්ෂණ කරන්න අපිට රාජපක්ෂ හිරේ දැම්මා වගේ දාන්න බෑ කියලා කිව්වා. ඉතින් අපි කියන්නේ අපි කවුරුත් එහෙම හිරේ දාන්න කියලා කිව්වේ නෑ. හැබැයි මහජන දේපල කොල්ල කාපුවා නැවත ජනතාවට ගත යුතුයි. නිසා කවුරු හරි වැරද්දක් කළා තියෙනවා නීති ඉස්සරහා සමාන විය යුතුයි. නිසා අපි දාපු පැමිණිලි වලට සාධාරණ ඉෂ්ට විය යුතුයි. නිසා ජනාධිපතිතුමා මේ ආයතන පිළිබඳ මේ කරපු ප්‍රකාශය හරහා අපි ඉල්ලා සිටින්නේ වහාම ඒ ප්‍රමාද වෙච්ච පැමිණිලිත් වහාම කඩිනමින් පරීක්ෂාවට ලක් කරලා නීතිය සාධාරණ ඉෂ්ට කරන්න මැදිහත් වෙන්න කියන ඉල්ලීම කරන ගමන් මෙම ආයතනත් ස්වාධීනව ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න ජනවරමට අනුව කටයුතු කරන්න මෙම ආයතන දුර්වල නම් ඒ ආයතන ශක්තිමත් කරලා ස්වාධීනව ඒ ආයතනට ක්‍රියාත්මක වෙන්න හදන්න කියන ඉල්ලීම කරන් තමයි දූෂණ විරෝධී හඬ සංවිධානය හැටියට මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වේ.